තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසලේ 8 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්න දුවලට පුතාලට අපි අද සාකච්ඡාව පවත්වන්නට ලෑස්ති වෙන්නේ. ඉතින් අපි පුංචි ඔයාලට ගොඩක් වැදගත් වෙන දේවල් කියලා දෙනවා. මේ දවස්වල දහම් පාසල් යන්නත් බැරි නිසා, දහම් පාසල් පාඩම් අතපසු වෙලා තියෙන නිසා අපි මේ විදිහට සාකච්ඡාවක් කරලා ගොඩාක් දේවල් කියලා දෙන්න කල්පනා කළා. පළවෙනියටම ඔයාලගේ පන්තියේ 8 වෙනි ශ්‍රේණියේ අච්චු පොත පෙළ පොත අරගන්නකෝ. ඒ පොතේ ලස්සනට පළවෙනියටම තියෙන පාඩම. පළවෙනිම පාඩමේ තියෙන දේවල් ගැන තමයි අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. මොකක්ද පළවෙනි පාඩම? පළවෙනි පාඩම තමයි මේ තියෙන්නේ. බුදු සිරිතේ පළමු 20 වස කියන පාඩම. බුදු සිරිතේ බුදුහාමුදුරුවන්ගේ චරිතයේ, බුද්ධ චරිතයේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20ක් ගත වෙනකන් ඒ කාලේ තොරතුරු තමයි කතා කරන්න ලෑස්ති වෙන්නේ. බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20ක් ගත වෙනකන් සිද්ධ වෙච්ච විශේෂ දේවල් අපි දහම් පාසල් දරුවෝ විදිහට, දහම් දැනුම විදිහට ඇති කරගත යුතු දැනුම අපි මේ පාඩමේදී කතා කරනවා. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සත්‍ය මොකක්ද කියලා කිං කුසල ගවේසි, කිං සච්ච ගවේසි කියලා කාලයක් ගත කළා. මොකක්ද ඒ? කිං සච්ච ගවේසි, කිං කුසල ගවේසි කියන්නේ? කුසලය මොකක්ද කියලා හොයමින් කාලයක් හිටියා. ඒ කාලේ අවසාන වුණා. කිං කුසල ගවේසි කාලයේදී තමයි උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නේ. ගිහිගේ අතහැරලා ගිහිල්ලා උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නේ. කොච්චර කාලයක් කිං කුසල ගවේසීව ගත කරාද? අවුරුදු 6ක්. අවුරුදු 6ක්. අවුරුදු 29 දී තමයි ගිහිගේ අතහැරලා ගියේ. ගිහිගේ අතහැරලා ගිහිල්ලා පැවිදි වෙලා සිද්ධාර්ථ තාපසතුමා විදිහට අවුරුදු 6ක් සත්‍ය කියන්නේ මොකක්ද? බුද්ධත්වයට පත් වෙන්නේ කොහොමද? දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? නැවත ඉපදෙමින් මැරෙමින් මේ සසර ගමන් කරන එක නවත්තන්නේ කොහොමද කියලා හොයමින් ගමන් කරපු එකට තමයි කිං සච්ච ගවේසි, කිං කුසල ගවේසි කියලා කියන්නේ. කාලේ අවුරුදු 6 ඉවර වුණා. වෙසක් පුර 15ක පොහෝ දින දඹදිව බුද්ධ ගයාවේ ශ්‍රී මහා බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වූහ. උන්වහන්සේ වෙසක් පෝය දවසේ දඹදිව බුද්ධ ගයාවේ, ඉන්දියාවේ තියෙනවා බුද්ධ ගයාව කියලා. බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමයි මෙතන බුද්ධ ගයාව වුණේ. එතන තියෙනවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇසතු වෘක්ෂයක් තිබුණා. ඒ ඇසතු අස්වත්ය කියන වෘක්ෂයේ මුල ඉඳලා තමයි බුද්ධත්වයට පත් වුණේ. ඊට පස්සේ ඒ වෘක්ෂය ශ්‍රී මහා බෝධීන් වහන්සේ බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ වෙසක් පොහොය දවසේ දඹදිව බුද්ධ ගයාවේදී 35 වෙනි වයසේදී. බුද්ධත්වයට පත් වෙනකොට අවුරුදු 35යි. ඊට පස්සේ මොකද කරන්නේ? සති කීපයක් බොමැඩ අවට ගත කළ බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මයේ ලෝවැසියන්ට දේශනා කිරීම සඳහා සිත යොමු කළහ. සති 7ක් බෝධීන් වහන්සේ අසල වැඩ හිටියා. අපි දන්නවා. මොකක්ද දුවේ පුතේ සත්සතිය කියන්නේ?
ඔව් සති 7 සත් සතිය කියලා තමයි අපි කියන්නේ. පඨමං බෝධි පල්ලංකං ဒ ුතියංච අනිම්මිසං තතියං චංකමනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ටමං සත්තමන් රාජායතනං වන්දේතං මුනි සේවිතං. ඒ ගාථාවෙන් කියවෙන්නේ පඨමං බෝධි පල්ලංකම් පළමු සතිය බෝධීන් වහන්සේ අසල ဒ ුතියංච අනිම්මිසං දෙවැනි සතිය අනිමිසලෝචන පූජාව ඇසිපිය නොහෙලා සතියක් බෝධීන් වහන්සේ දිහා බලාගෙන සිටීම බුද්ධත්වයේ ලබා ගන්න වෙලාවේදී Tamanට සෙවන සපයපු නිසා කළගුණ සැලකීමක් විදිහට තමයි ඒ විදිහට අනිමිසලෝචන පූජාව පවත්වන්නේ. රුවන් සක්මන තුන්වෙනි සතිය, රුවන් කුටිය තුල වැඩ සිටීම හතරවෙනි සතිය, අජපාල නුගරුක මුල වැඩ සිටීම පස්වෙනි සතිය, මුචලින්ද නාගදරණය හයවෙනි සතිය, රාජායතන කිරිපළු රුක මුල වැඩ සිටීම හත්වෙනි සතිය. මේ විදිහට වැඩ සිටියා. මේ එක එක සතියේ සිද්ධ වෙච්ච විශේෂ කරුණු එක්ක අපි ඉගෙන ගන්නවා පුංචි පන්තිවලදී. හොඳයි. බුදු ඇසින් ලොව බලා වදාරන තථාගතයන් වහන්සේට මේ දහම තේරුම් ගත හැකි නුවණැත්තන් සිටින බව පෙනින. බුදුරජාණන් වහන්සේ බැලුවා සත් සතිය ගත කිරීමෙන් පස්සේ කාටද මම පළවෙනියටම ධර්මයේ දේශනා කරන්නට ඕන කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මම කාටද පළවෙනියටම ධර්මයේ දේශනා කරන්නට ඕන කියලා. එහෙම කල්පනා කරලා බලනකොට කෙලෙස් අඩු තත්වයක හිටපු ආලාරකාලාම උද්දකරාම පුත්ත තමන් සත්‍ය ගවේෂීව ගමන් කරන කාලේ උගන්වපු ගුරුවරු දෙන්නේ. උගන්වපු ගුරුවරු දෙන්න කවුද? ආලාරකාලාම එක ගුරුවරයෙක්, උද්දකරාම පුත්ත කියන්නේ තවත් ගුරුවරයෙක්. ආලාරකාලාම කියන්නේ සත්ත සමාපatti. අෂ්ට සමාපatti වලින් 7ක්. ආකින්චඤ්ඤායතනේ දක්වා හිත දියුණු කරලා හිටපු තාපසයෙක් තමයි ආලාරකාලාම කියන්නේ. උද්දකරාම පුත්ත කියන්නේ අෂ්ට සමාපatti වලින් 8 වෙනි ධානයේ දක්වා හිත දියුණු කරලා හිටපු කෙලෙස් අඩු කරගෙන හිටපු කෙනෙක්. එතකොට මේ ගුරුවරු දෙන්නම කෙලෙස් අඩු දෙන්නේ. ඒ වුණත් ඒ වෙන විට මිය ගොස් සිටි බැවින් මේ දෙන්න බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා පළවෙනියටම බණ දේශනා කරන්නට ධර්මයේ දේශනා කරන්නට සූදානම් වෙනකොට ජීවතුන් අතර හිටියද? ඒ අය ජීවතුන් අතර හිටියේ නැහැ. ඒ අය කලුරිය කරලා මරණයට පත් වෙලා තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයෙහි තමන්ට උදව් කළ පස්වග තවුසන් සිහියට නැගුණි. ඊට පස්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී තමන්ට හම්බ වෙච්ච පස්වග තවුසෝ බුදුහාමුදුරුවන්ට මතක් වුණා. බුදුරජාණන් වහන්සේට සිහිපත් වුණා. පස්වග මහණුන්. ඒ අය බරණැස ඉසිපතනේ තමයි හිටියේ. බරණැස් නුවර ඉසිපතනාරාමයේ තමයි හිටියේ. දැන් ඒ අයට පළවෙනියටම ධර්මයේ දේශනා කරන්න බරණැස් නුවර ඉසිපතනාරාමයට වඩින්න බුදුරජාණන් වහන්සේ තීරණය කළා. පළවෙනියටම ධර්මයේ දේශනා කරන්න අදහස් කළ ආලාරකාලාම උද්දකරාම පුත්ත කියන ගුරුවරු දෙන්නට ඒ දෙන්න ඒ වෙනකොට කලුරිය කරලා තිබුණු නිසා ඊළඟට තීරණය කළා තමන්ට දුෂ්කර ක්‍රියා කරන කාලයේදී ගොඩක් උදව් කරපු පස්වග මහණුන්ට කොණ්ඩඤ්ඤ වප්පබද්ධිය මහා නාමස්සජි කියන මේ පස් දෙනාට ධර්මයේ දේශනා කරන්න. ධර්මයේ දේශනා කරන්න බරණැස් නුවර ඉසිපතනාරාමයට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඇසළ පුර 15ක් පොය දවසක තමයි උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කිරීම සඳහා බරණැස් නුවර ඉසිපතනාරාමයට වැඩම කළේ. මොන පොය දවසේද? ඇසළ පොය දවසේ. පළවෙනියටම දේශනා කරන්නේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ධම්මචක්කප්පවත්වන
සූත්‍ර දේශනාව පළවෙනිම ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේගේ. කාටද දේශනා කරන්නේ? පස්වග තාපසවරුන්ට. මුලදී විශ්වාස නොකළද කරුණු දැක්වීමෙන් පසුව බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව ඇති බව පස්වග තවුසෝ පිළිගත්හ. පස්වග තාපසවරු මුලින්ම මේ තාපසතුමා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු වෙලා නැහැ කියලා තමයි හිතුවේ. පස්සේ පළවෙනි වතාව, දෙවෙනි වතාව, තුන්වෙනි වතාවත් තමන් බුද්ධත්වයට පත් වෙලා කියලා ප්‍රකාශ කරලා මම මීට කලින් කිසිම දවසක අසත්‍ය වූ දෙයක් බොරුවක් ඔබට කියලා තියෙනවද කියලා ප්‍රශ්න කළාට පස්සේ එයාට තේරුම් ගියා බෝධිසත්වයන් වහන්සේ එහෙම කවදාවත් බොරු කිව්වේ නැහැ කියලා. ඒ නිසා මේ පස්වග තවුසෝ බුද්ධත්වයට පත් වෙලා කියලා බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කියලා පිළිගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ පස්වග මහණුන්ට, පස්වග තාපසවරුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. හොඳයි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි දහම් කරුණු ගොඩක් දැනගන්න ඕන. අපි ඉගෙන ගන්න හොඳ දේවල් අපේ ජීවිතේ ක්‍රියාත්මක කරන්න ඕන. අපි ඒ හොඳ දේවල් කරන්න ඕන. ඒ වගේම තමයි අපෙන් දැනුම පරීක්ෂා කරලා බලන්න එක එක විදිහේ විභාග පවත්වනවනේ. ඒ නිසා ඒවටත් දැනුම තියෙන්න ඕන. බලන්නකෝ ප්‍රශ්නේ මේ තියෙන ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමුව ධර්මයේ දේශනා කළේ කාහටද? බුද්ධත්වයට පත් වෙලා පළවෙනියටම ධර්මයේ දේශනා කළේ ආලාර කාලා මහා උද්දකරාම පුත්ත යන තවුසන්ට, යසකුල පුත්‍රයාට, පස්වග තවුසන්ට, සුද්ධෝදන රජතුමාට. මොකක්ද පිළිතුර? බුදුරජාණන් වහන්සේ පළවෙනියටම ධර්මයේ දේශනා කළේ පස්වග මහණුන්ට. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පස්වග මහණුන්ට, පස්වග තාපසවරුන්ට බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා බුද්ධත්වයේ ලබාගෙන පළවෙනිම ධර්ම දේශනාව විදිහට මුළු ලෝකයේම සනසවමින් දේශනා කොට වදාලා. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කරපු බරණැස ඉසිපතන මිගදාය බෞද්ධයන් විසින් දැක සංවේගය උපදවා ගත යුතු ස්ථානයක් විදිහටත් නම් කරලා තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ පැවිද්දෙකු විසින් අත්හළ යුතු අන්ත දෙක මධ්‍යම ප්‍රතිපදාවේ අගත් චතුරාර්ය සත්‍යයත් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී අත්හළ යුතු අන්ත දෙකක් උගන්වනවා. අත්තකිල මතානුයෝගය කියන්නේ පැවිද්දන් විසින් අත්හළ යුතු එක අන්තයක්. අන්තගාමී ප්‍රතිපත්තියක් තමයි අත්තකිල මතානුයෝගය. තමාගේ ශරීරයට ගොඩාක් දුක් දීම, වද දීම, තමන්ගේ ශරීරය ගොඩාක් වෙහෙසට පත් කිරීම, ඊළඟ අන්තය මොකක්ද? කාමසුකල්ලිකානුයෝගය. ගොඩාක් සැප පහසුකම තමන්ගේ ශරීරයට ලබා දීම. මේ කියන දෙකම අත්හළ යුතුයි කියලා දේශනා කරනවා. පැවිද්දන් විසින් අත්හළ යුතු අත්තකිල මතානුයෝගය, කාමසුකල්ලිකානුයෝගය ගැන දේශනා කරලා ඒ අන්ත දෙකටම වැටෙන්නේ නැතිව මධ්‍යම වූ මාර්ගයක ගමන් කිරීම, මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ඉගැන්වීමක් දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවද චතුරාර්ය සත්‍ය? දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන සත්‍ය හතර දේශනා කරනවා. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය,
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන සත්‍යීන් 4 ධම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුළත් වෙන්නේත් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය විදිහට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ඇතුළත් වෙනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඒ විදිහේ තොරතුරු තමයි ඇතුළත් වෙන්නේ. අපි මුලින්ම බැලුවා ඉගෙන ගත්තා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඉගැන්වෙන්නේ මොනවද කියලා. බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම දේශනාවේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ තියෙන්නේ මොනවද කියලා. ඉතින් දුවේ පුතේ අනිවාර්යයෙන්ම ඒවා අපි මතක තියාගන්න ඕන. හරි. ඊළඟට අපි පාඩමට අවධානය යොමු කරමුකෝ. දහම්මසා කොණ්ඩඤ්ඤ තවුසා පළමුව සෝවාන්, පළවෙනියටම සෝවාන් බුදු සව්වකු බවට පත් වූයේය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරාට පස්සේ ඒක තේරුම් අරගෙන පළවෙනියටම ධර්මය අවබෝධ කරගත්තේ කවුද? කොණ්ඩඤ්ඤ තාපසතුමා. ඒ නිසා තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරලා තියෙන්නේ. අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ. කොණ්ඩඤ්ඤ දැනගත්තා, කොණ්ඩඤ්ඤ ධර්මයේ දැනගත්තා කියන සතුට උන්වහන්සේ ඒ සූත්‍ර දේශනාවේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා තමයි කොණ්ඩඤ්ඤ තාපසතුමා, කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ එදා ඉඳලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නමින් ප්‍රසිද්ධ වුණේ. පළවෙනියටම ධර්මයේ දැනගත්ත කොණ්ඩඤ්ඤ තාපසතුමා කියන අදහසින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නම ලැබුණා. හොඳයි. ප්‍රශ්නයක් තියෙනවා, අවධානය යොමු කරන්න. පළමුව සෝවාන් ඵලයට පත් වූයේ කවුරුන්ද? පළවෙනියටම සෝවාන් වුණේ කවුද දුවේ පුතේ? කොණ්ඩඤ්ඤ තාපසතුමා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ තාපසතුමා, අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ. හොඳයි. මහා නාම තවුසා, කොණ්ඩඤ්ඤ තවුසා, උද්දකරාම තවුසා යසකුල පුත්‍රයා. කවුද? කොණ්ඩඤ්ඤ තවුසා. කොණ්ඩඤ්ඤ තාපසතුමා තමයි පළවෙනියටම ධර්මය අවබෝධ කරගත්තේ ගෞතම සම්බුද්ධ ශාසනය. ඊට පස්සේ අනෙක් තවුසෝ 4 දෙනා වහන්සේත් සෝවාන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වුණා. 5 දෙනාම සෝවාන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ අයට තවත් සූත්‍ර දේශනාවක් දේශනා කළා. අනන්ත ලක්කන සූත්‍ර දේශනාව. මේ අනන්ත ලක්කන සූත්‍ර දේශනාව ශ්‍රවණය කළාට පස්සේ මේ තාපසවරු රහත් භාවයට පත් වුණා. 5 වග තවුසන් නම් කරන්න. කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහා නාම, අස්සජි. කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහා නාම, කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහා නාම, අස්සජී කියන තාපසවරු 5 දෙනා තමයි 5 වග තාපසවරු. බුදුරජාණන් වහන්සේ එම වස් කාලේ ඉසිපතනේම ගත කළ පළවෙනිම වස් කාලේ 5 වග මහණුන්ට ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ඉසිපතනාරාමයේම වැඩ හිටියා. මේ කාලයේ තුලදී බරණැස් සිටුවරයාගේ පුත් යසකුල පුත්‍රයාත් ඔහුගේ යහළුවන් 54 දෙනාත් බුදුරදුන්ගෙන් දහම්මසා පැවිදි බව ලැබූහ. බුදුරජාණන් වහන්සේ ඉසිපතනාරාමයේ වැඩ ඉන්නකොට
බරණැස් සිටුවරයාගේ පුතා යසකුල පුත්‍රයා ගිහිගේ ගැන කලකිරිලා පාරේ ගමන් කරමින් හිටියා. යසකුල පුත්‍රයාව බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙනවා. මුණ ගැහුණාට පස්සේ පැවිදි බව සම්බාධක කරදර හිරිහැර නැති තැනක් කියලා ධර්මයේ දේශනා කළා. යසකුල පුත්‍රයා ධර්මය අවබෝධ කරගත්තා. මේ වෙනකොට ඒ යසකුල පුත්‍රයා මහණ වුණා කියලා දැනගත්තට පස්සේ යාළුවෝ 54 දෙනාත් ඇවිල්ලා මහණ වුණා. යසකුල පුත්‍රයාට යාළුවෝ හිටියා 54 දෙනෙක්. ඒ යාළුවෝ 54 දෙනාත් ඇවිල්ලා පැවිදි වුණා. මේ විදිහට ඇවිල්ලා මහාන වෙච්ච හැමෝම සංඛ්‍යාවෙන් 60ක් වුණා. පස්වග තාපසවරු එතන 5 දෙනෙක් හිටියා. ඊළඟට යසකුල පුත්‍රයයි 6 දෙනයි. යසකුල පුත්‍රයාගේ යහළුවෝ 54 දෙනයි. එතකොට 60යි. පස්වග තවුසෝ එතන 5යි. ඊට පස්සේ යසකුල පුත්‍රයා සහ යසකුල පුත්‍රයාගේ යාළුවෝ 54 දෙනයි 55යි. එතකොට මේ දෙකම එකතු වුණාම 60 දෙනයි. ඒ 60 දෙනාට තමයි පළවෙනිම රහත් 69 වුණේ. ඒ රහත් 69ට කතා කරලා බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස චාරිකාවේ යෙදමින් දහම් දෙසන ලෙසටත් දෙනමක් එකමග නොවඩින ලෙසටත් අවවාද දීලා පිටත් කළා. චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් මා ඒකේන දේයකමිත්ත ඒ විදිහට අනුශාසනා කළා. අපි 7 පන්තියේදී ඒ ගැන ඉගෙනගෙන තියෙනවා. හොඳයි. චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි රහත් 69ට අමතලා කරපු අවවාදය ලබා දුන්නු අවවාදය. ආයත් වතාවක් කියමු. චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම්. මොකක්ද ඒකේ තේරුම? බොහෝ දෙනාගේ හිතසුව පිණිස චාරිකාවේ යෙදෙන්න. චරත භික්කවේ චාරිකම් ධර්මචාරිකාවේ හැසිරෙන්න භික්ෂූනි බහුජන හිතාය බොහෝ දෙනාගේ හිත පිණිස බහුජන සුඛාය බොහෝ දෙනාගේ සැපේ පිණිස අත්තාය හිතාය අර්ථයේ පිණිස කාටද දෙව් මිනිසුන්ගේ දෙවියන්ට සහ මිනිස්සුන්ට කියන හැමෝටම යහපත සැලසෙන විදිහට ඒ විදිහේ අවවාදයක් ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්මදූත පිරිස නම් කරන්න කවුද? පස්වක තාපසවරු යසකුල පුත්‍රයා යසකුල පුත්‍රයාගේ යහළුවන් 54 දෙනා. බුදුරජාණන් වහන්සේත් උරුවෙල් දනව්ව බලා වැඩම කළා. බුදුරජාණන් වහන්සේත් ඊට පස්සේ උරුවෙල් දනව්ව බලා වැඩම කළා. අතරමඟ වන පෙදෙසකදී මුණ ගැසුණ බත්තවග්ගී කුමාරවරුන් 30 දෙනාද බුදුරජාණන් වහන්සේ පළවෙනිම පිරිසට අවවාද ලබා දීලා ඒ අයව ධර්ම ප්‍රචාරක කටයුතු වලට පිටත් කරලා යවලා උන්වහන්සේත් උරුවෙල් දනව්ව බලා වැඩම කළා. මොකටද? ධර්මචාරිකාවේ තමන් අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කිරීමේ අදහසින් ඒ අතරමඟ වැඩම කරද්දී තමයි බද්දවග්ගිය කියන කුමාරවරු හම්බ වුණේ. බද්දවග්ගිය කියන කුමාරවරු කී දෙනෙක්ද? කුමාරවරු හිටියා 30 දෙනෙක්. ඒ කුමාරවරු 30 දෙනාට 30 දෙනාගෙන් 29 දෙනෙකුට විතරයි භාර්යාවෝ හිටියේ. ඒ නිසා මොකද කරන්නේ? එක කාන්තාවක් වෛශ්‍යා කාන්තාවක් අරගෙන එනවා උයන් ක්‍රීඩාව ජල ක්‍රීඩාවන් සඳහා යනකොට. ඒ ආපු කෙනා ගොඩක් හොරකම් කරන කෙනෙක්. ඉතින් රාජකුමාරවරු හැමදෙනාම ආභරණ ගලවලා එගොඩ තියලා ජල ස්නානය කරමින් ඉන්නකොට ජල ක්‍රීඩා කර ඉද්දී මේ කාන්තාව ආභරණ ටික අරගෙන පැනලා ගියා. මේ කාන්තාව හොයාගෙන තමයි
මේ බද්දවග්ගී කුමාරවරු ආවේ. ඒ එනකොට තමයි බුදුරජාණන් වහන්සේව හමු වුණේ. හමු වෙලා බුදුරජාණන් වහන්සේකින් අහනවා මේ වගේ කාන්තාවක් මේ පැත්තට ගියාද කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ අනුන් ගැන සෙවීම වැදගත් නැහැ, Taman ගැන සොයන්න කියලා. මේ කරපු අනුශාසනාව ඉතාමත් හොඳින් අවබෝධ කරගත්තා බද්දවග්ගී කුමාරවරු. ඒ නිසා මේ අයත් ධර්මය අවබෝධ කරගෙන මහාන වුණා. ඒ අයවත් ධර්මදූත කාර්ය සඳහා පිටත් කරලා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්ව බලා වැඩම කරනවා. එතකොට නේරංජරා නන්දිය අසබඩ වාසය කළා. නේරංජරා නදිය අසබඩ හිටපු ජටිලයෝ හොයාගෙන වැඩම කළා. පිරිස 1000ක් හිටියා. තුන්බෑ ජටිලයෝ. කවුද තුන්බෑ ජටිලයෝ? උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන ජටිලවරු 5 දෙනා. ඒ 5 දෙනාට උරුවෙල් කාශ්‍යප 500ක් අනුගාමිකයෝ හිටියා. නදී කාශ්‍යපට 300ක් හිටියා. ගයා කාශ්‍යපට අනුගාමිකයෝ 200 දෙනෙක් හිටියා. එතකොට ජටිලවරු ඔක්කොම 1000ක් හිටියා. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළ පසු උන්වහන්සේ දක්නට පැමිණි බිම්බිසාර රජතුමා තම රටේ විශාල ජටිල ශ්‍රාවක පිරිස බුදුරදුන්ගේ ශ්‍රාවකයන් බවට පත්ව සිටිනු දැක සතුටට පත්ව ධම්මසා සෝවාන් තත්වයට පත් වුණා. රජගහ නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ඒ වැඩම කරනකොට බිම්බිසාර රජතුමා මේ ජටිලවරුත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා දැක්කා. බිම්බිසාර රජතුමා ගොඩක් සතුටු වුණා. එහෙම සතුටු වෙලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වුණා. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළ පසු උන්වහන්සේ දක්නට පැමිණියේ කවුරුන්ද? කවුද පැමිණියේ? මහා ප්‍රජාපති දේවිය, දේවදත්ත කුමරු, සුද්ධෝදන රජතුමා, බිම්බිසාර රජතුමා. කවුද ආවේ? මහා ප්‍රජාපති දේවිය, දේවදත්ත කුමරු, සුද්ධෝදන රජතුමා, බිම්බිසාර රජතුමා. කවුද? බිම්බිසාර මහරජතුමා. බිම්බිසාර රජු, බිම්බිසාර මහරජතුමා තමයි ආවේ. හොඳයි. බුදුසසුනේ ප්‍රථම ආරාම පූජාව සිදු වූයේද මේ අවස්ථාවේදී. බිම්බිසාර රජතුමා ආවට පස්සේ බිම්බිසාර රජතුමා තමයි පළවෙනිම ආරාම පූජාව සිදු කරන්නේ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේට පළවෙනිම ආරාම පූජාව බිම්බිසාර මහරජතුමා පූජා කරනවා වේළුවනාරාමයේ. මොකක්ද පළවෙනිම ආරාම පූජාව? වේළුවනාරාමයේ. මේ කාලේ රජගහ නුවර උපතිස්ස සහ කෝලිත කියන දෙන්නෙක් හිටියා. කෝලිත, උපතිස්ස කියන දෙන්නා. කෝලිත, උපතිස්ස කියන දෙන්නා. මේ දෙන්නා ගිරග්ග සමජ්ජ කියන නාට්‍ය දර්ශනය බලලා ගොඩාක් කම්පාවට පත් වෙලා හිටියේ. ගිරග්ග සමජ්ජ කියන නාට්‍ය බලලා කලකිරලා හිටියා. ඒ නිසා ගිහිගේ අතහැරලා යන්න තීරණය කළා. එහෙම ගිහිල්ලා සංජය කියන ඒ කාලේ හිටපු ආගමික නායකයෙක් හිටියා, සංජය කියලා පිරිවැජියෙක්. මොහු ගාව ඉගෙන ගත්තා. ඉගෙනගෙන ටික දවසකින්ම සංජය පිරිවැජියා උගන්වපු හැමදේම ඉගෙන ගත්තා. Taman හොයන සත්‍ය, කෝලිත සහ උපතිස්ස කියන දෙන්නා හොයන සත්‍ය සංජය කියන පිරිවැජියා ළඟ නැහැ කියලා දැනගෙන සංජය පිරිවැජියා ගාවෙන් පිටත් වෙලා ගියා. මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්මදූත පිරිස
එක එක ප්‍රදේශවල ධර්මයේ දේශනා කරමින් තමයි හිටියේ. ඒ අතර මේ උපතිස්ස සහ කෝලිත කියන දෙන්න සත්‍ය හොයාගෙන යන කාලේ වෙනකොට උපතිස්ස පිරිවැජියා ගමන් කරන මාර්ගයේ අස්සජි හාමුදුරුවෝ ගමන් කරනවා, වැඩම කරනවා. අස්සජි හාමුදුරුවන් වහන්සේව උපතිස්ස පිරිවැජියාට මුණ ගැහෙනවා. උපතිස්ස පිරිවැජියාට මුණ ගැහුණට පස්සේ උපතිස්ස පිරිවැජියා අස්සජි හාමුදුරුවන්ගෙන් බණ අහලා ධර්මාවබෝධයට පත් වෙලා සෝවාන් වෙනවා. ඊට පස්සේ කෝලිත පිරිවැජියාටත් තමන් හොයාගත්ත ධර්මයේ තමන් හොයාගත්ත නිවන් මාර්ගය ඇවිල්ලා කියලා දෙනවා. පස්සේ ඒ දෙන්නාම බුදුරජාණන් වහන්සේ සමීපයට ගමන් කරනවා. ගමන් කරලා පැවිදි වෙනවා. ඒ දෙන්න තමයි සැරියුත් සහ මුගලන් කියලා ප්‍රසිද්ධියට පත් වුණේ. අගසව් තනතුරට පත් කළේ මේ සැරියුත් හාමුදුරුවෝ සහ මුගලන් හාමුදුරුවෝ. උපතිස්ස කියන පිරිවැජියා තමයි මහණ වුණාට පස්සේ සැරියුත් මහරහතන් වහන්සේ උනේ. කෝලිත කියන පිරිවැජියා තමයි මුගලන් මහරහතන් වහන්සේ බවට පත් වුණේ. හොඳයි, මේ දෙනම වහන්සේටම බුදුරජාණන් වහන්සේ අගතනතුරු ලබා දුන්නා. දකුණු අගසව් සහ වම් අග්‍ර ශ්‍රාවක තනතුරු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජතුමාගේ ආරාධනාවෙන් කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයට වැඩම කළා. ඊට පස්සේ රජගහ නුවරින් කිඹුල්වත් නුවරට වැඩම කළා. නිග්‍රෝධාරාමයට තමයි වැඩම කරන්නේ. කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ තිබුණේ. බුදුරජාණන් වහන්සේ පිය රජතුමාගේ ආරාධනයෙන් වැඩම කළේ කොහෙටද? නිග්‍රෝධාරාමයට, ලුම්බිනි සල්ුවනට, වේළුවනාරාමයට, බුද්ධ ගයාවට. මොකක්ද පිළිතුර? කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයට තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. නිග්‍රෝධාරාමයට. මෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් නන්ද කුමාරයාත් රාහුල කුමාරයාත් පැවිදි කරවන ලදහ. නන්ද කුමාරයාත් රාහුල කුමාරයාවත් බුදුරජාණන් වහන්සේ පැවිදි කළා. බලන්නකෝ, බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලිලා රාහුල කුමාරයා විහාරයට ගමන් කරන විදිහ. හොඳයි. කිඹුල්වත් නුවර ගමනේදී බුදුරජාණන් වහන්සේ පැවිදි කරපු රාජකුමාරවරු දෙන්නා කවුද? නන්ද කුමාරයා, තමන්ගේම පුත් රාහුල කුමාරයා. තමන්ගේම ගිහි කාලේ පුතා වෙච්ච රාහුල කුමාරයා කියන දෙන්නවම පැවිදි කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මල්ල රටේ අනුපිය කියන අඹවනේ වැඩ හිටියා. ඊට පස්සේ ඒ මල්ල රටේ අනුපිය අඹවනේ නික්මිලා රජගහ නුවරට වැඩම කරලා හි වේළුවනාරාමේ වැඩ හිටියා. අනුපිය කියන අඹවනේ වැඩ හිටියා. ඒ අනුපිය කියන අඹවනේ වැඩ ඉන්න කාලේ තමයි ශාක්‍ය කුමාරවරු 5 දෙනෙක් පැවිදි කරන්නේ. හොඳයි. එහිදී විශාලා මහනුවර ඇති වූ තුන්බිය සංසිඳ වූ බුදුරදුන් විසින් එනුවරට සාන්තියක් සලසන ලදී. රජගහ නුවර වැඩ ඉන්න කාලයේදී විශාලා මහනුවර තුන්බියක් ඇති වුණා. රෝග බිය, මනුස්ස බිය, අමනුස්ස බිය කියන තුන්බිය. ඒ තුන්බිය ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ රතන සූත්‍ර දේශනාව දේශනා කරලා ඒ තුන්බිය දුරු කළා. තවත් අවස්ථාවක දෙව්රම් වෙහෙර ඉදිකරවා පූජා කළ අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේකින් ධම්මසාසෝවාන් ඵලයට පත්විය. මුල් අවුරුදු 20 දීම එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ ඉන්න කාලේ තමයි සවැත් නුවර ඉඳලා අනේපිඬු සිටුවරයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට එන්නේ. බැහැ දකින්නට ඇවිල්ලා ධර්ම අවබෝධයට පත් වෙනවා. මේ ඔබ දකින්නේ අනාථපිණ්ඩික සිටුවරයා. මේ සිටුවරයා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරලා
ධර්ම අවබෝධයට පත් වුණා. සෝවාන් ඵලයට පත් වුණා. ඊළඟට අපි බලමු සෝපාක, ඊට පස්සේ සුනීත ආදී අසරණයන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිදි වුණා. සෝපාක සුනීත කියන්නේ, සෝපාක කියන්නේ සුළු පියා විසින් අමුසොහොනේ බැඳලා හිටපු දරුවා. සුනීත කියන්නේ කසල සෝදනය කරමින් නගරයේ තියෙන කුණු අදින, කුණු සෝදන ජීවිතයක් ගත කරපු, රැකියාව කරපු අන්තාසරණ දුප්පත් දරුවෙක්. සෝපාක කියන්නේත් ඒ වගේ දරුවෙක්. ඒ දෙන්නාටම බුදුරජාණන් වහන්සේ පැවිදි වෙන්න අවස්ථාව දුන්නා. බුදුරජාණන් වහන්සේ අසරණයන්ට පිහිට වූ අවස්ථාවක් නොවන්නේ. සුනීත, සෝපාක, රාහුල, මට්ටකුණ්ඩලි. සුනීත, සෝපාක, රාහුල. මොකක්ද? අසරණයන්ට පිහිට වූ අවස්ථාවක් නොවන්නේ. රාහුල. රාහුල කුමාරයාට ධර්ම අවබෝධය ලබා දීම, රාහුල කුමාරයා පැවිදි කිරීම අසරණයන්ට පිහිට වෙච්ච අවස්ථාවක් විදිහට සලකන්නේ නැහැ. මේ බලන්න. මේ දෙපැත්තේ ඉන්නේ ශාක්‍ය සහ කෝලියවරු. ශාක්‍යවරු කියන්නේ සුද්ධෝදන රජතුමාගේ පාර්ශවයේ ඥාතිවරු. කෝලිය කියන්නේ තමන්ගේ මෞතුමියගේ මහාමායා දේවියගේ පාර්ශවයේ ඥාතිවරු. ලොකු යුද්ධයක් කරන්න ලෑස්ති වෙලා හිටියා. මොකටද? රෝහිණී කියන ගඟේ වතුර බෙදා ගන්න බැරි. රෝහිණී කියන ගඟේ වතුරෙන් තමයි ශාක්‍යවරු සහ කෝලියවරු, ශාක්‍යවරු කෝලියවරු ගොවිතැන් කළේ. මේ ගඟේ වතුර බෙදා ගන්න බැරිව ලොකු යුද්ධයක්, විශාල යුද්ධයක් කරන්න ලෑස්ති වෙලා හිටියා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ රෝහිණී ගඟට වැඩම කරලා ඒ අයට සමගියේ ආනිසංස දේශනා කරලා ඒ ඇතිවෙන්න කියපු යුද්ධය නතර කළා. රෝහිණී ගඟේ ජලය බෙදා ගැනීම පිළිබඳව ශාක්‍ය හා කෝලිය වංශිකයන් අතර ඇතිවන්නට ගිය යුද්ධයේ සංසිඳවීමත් පළවෙනි 20 වර්ෂයේ අවුරුදු 20 ඇතුලේ තමයි සිද්ධ වුණේ. ආදී බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වෙසෙන සමයේ ඇති වූ වැදගත් සිදුවීම්, රජගහ නුවර වැඩ වෙසෙන කාලයේදී සිදුවෙච්ච විශේෂ සිදුවීමක් විදිහට සලකන්න පුළුවන්. මහා ප්‍රජාපති ගෞතමී දේවියගේ ඉල්ලීම පරිදි කාන්තාවන්ට පැවිදි වීමට අවසර ලබා දුන්නේද බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වෙසෙන කල්හිය. මහා ප්‍රජාපති ගෞතමී දේවියගේ ඉල්ලීම විදිහට බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට පැවිදි වීමට අවස්ථාව දුන්නා. ඒ අවස්ථාව ලබා දුන්නේ විශාලා මහනුවර වැඩ සිටින කාලයේදී. විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ ඉන්න මොහොතක තමයි මහා ප්‍රජාපති ගෞතමී දේවිය ඇතුළු පිරිසට කාන්තා පැවිද්ද බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ. බුදුරදුන් දිව්‍ය ලෝකයට වැඩමවා මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මයේ දේශනා කළා 7 වෙනි වස් කාලයේදී. දිව්‍ය ලෝකයට වැඩම කරලා මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්මයේ දේශනා කළා 7 වෙනි වස් කාලයේදී. ආලවක යක්ෂයා দমনය කිරීම බුදුරජාණන් වහන්සේ අතින් සිද්ධ වෙච්ච තවත් විශේෂ කාරණයක්. අනද තෙරණුවන් බුදුරදුන්ගේ අග්‍රෝපස්ථායක තනතුරට පත්වීම ආදී මෙකල සිදුවිය. මේ වගේ දේවල් මේ කාලයේදී සිද්ධ වෙච්ච විශේෂ කාරණාවන් විදිහට අපිට කතා කරන්නට පුළුවන්, මතක තබා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ අග්‍රෝපස්ථායක තනතුරට පත් වූයේ මේ අතරින් කුමන භික්ෂුවද? මොන භික්ෂුන් වහන්සේද අගතනතුරට පත් වුණේ? සරියුත් තෙරණුවන්, ආනන්ද තෙරණුවන්, මුගලන් තෙරණුවන්, කාශ්‍යප තෙරණුවන් අගතනතුරු වලට පත් වුණේ. ඔව්, සමා වෙන්න අග්‍ර උපස්ථායක තනතුරට පත් වුණේ කවුද? සරියුත් හාමුදුරුවෝද,
ආනන්ද හාමුදුරුවෝද, මුගලන් හාමුදුරුවෝද, කාශ්‍යප හාමුදුරුවෝද? ආනන්ද හාමුදුරුවන් වහන්සේ තමයි අග්‍ර උපස්ථායක තනතුරට පත් වුණේ. අප බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළින් අපට ගත හැකි ආදර්ශ 4ක් නම් කරන්න 4ක් ලියන්නට කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් ආදර්ශ. පුරුෂයන් දමනය කිරීම, අසරණයන්ට පිහිටවීම, සුදුසු අයට තනතුරු ලබා දීම, ඒ වගේ ලක්ෂණ. ඊට පස්සේ තව මොනවද? බොහෝ දෙනෙක්ට හිතසුව පිණිස කටයුතු කිරීම, බොහෝ දෙනාට ධර්මය අවබෝධ කරවීම, ඒ වගේ ගොඩාක් ලක්ෂණ බුදුරජාණන් වහන්සේට තිබුණා. විවිධ ජන කොටස් බුදුසසුනට එක්වීමෙන් බුදුදහම මධ්‍ය දේශයේ පුරා ශීඝ්‍රයෙන් පැතිරී ගියේ බුද්ධත්වයෙන් මුල් 20 වසර තුලදී. බුදුදහම මධ්‍ය දේශයේ පුරාවට අපි කතා කරපු රජගහ නුවර, විශාලා මහනුවර මේ කියන ප්‍රදේශවල බුදුදහම ගොඩක්ම පැතිරලා ගියේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනිම අවුරුදු 20 ඇතුළත. හොඳයි, ක්‍රියාකාරකම් කියන කොටසක් තියෙනවා. ඒ කොටසේ තියෙන ක්‍රියාකාරකම් වලටත් අවධානය යොමු කරන්න. මේ වගේ ලස්සන පින්තූරයක්, ලස්සන චිත්‍රයක් ඔබට අඳින්නට පුළුවන්. හොඳයි. අපි අද අපිට වැදගත් වෙන මේ පාඩමට අදාළව ගොඩාක් තොරතුරු බුද්ධ ජීවිතයේ අවුරුදු 20ම මුල් අවුරුදු 20ම ගිහිගේ අතහැරලා ගිහිල්ලා සම්බුද්ධත්වයට පත් වෙලා ධර්මය අවබෝධ කරගෙන අවුරුදු 20ක් පුරාවටම එක එක ස්ථානවල වැඩ සිටිමින් බුදුරජාණන් වහන්සේ සිදු කරපු කාර්යයන් පිළිබඳව තනතුරු පිරිනමපු ආකාරය ගැන එක එක පිරිස් හොයාගෙන වැඩම කරලා ධර්මයේ දේශනා කරපු විදිහ, ඒ හැම දෙයක්ම මේ පාඩමේදී අපි අද කතා කළා. හොඳයි දුවේ පුතේ, මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අපෙන් අහන්න කියලා මතක් කරනවා. ඊළඟ දවසෙත් අපි සෙනසුරාදා දවසේ මේ විදිහට සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා. එහෙමනම් අද දවසේ පාඩමෙන් අපි සමුගන්නවා. දුවලා පුතාලා හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.